නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට දහම් කරුණු එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්න මේ අවස්ථාව මහත් වූ හේතුවක් බවට පත් කරගන්නයි මේ සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන එක සූත්‍ර දේශනාවක්. මේ දේශනාව හඳුන්වන්නේ ධම්ම දායාද සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ 3 වෙනි සූත්‍රය. ඊටාම ගැඹුරු සූත්‍ර දේශනාවක්. ඒ වගේම ඊටා විශේෂ ධර්ම කාරණා රාශියක් ඉස්මතු කෙරෙන අපූර්ව සූත්‍ර දේශනාවක්. මේ දේශනාව මේ පැය තුල අපිට සම්පූර්ණයෙන්ම ඉවර කරන්න කොහොමවත් පුළුවන් කමක් නැහැ. මේ ආරම්භක දේශනාව සමහරලාට දේශනා 7ක් 8ක් 10ක් මේ සූත්‍රයෙන් තව ඉදිරියට සිද්ධ කරන්න වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි ධම්මදායාද සූත්‍ර දේශනාව අද ආරම්භ කරලා මේ පින්නතුන්ට දේශනා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාම විහාරේ වැඩ ඉන්න කාලේ.
බුදුරජාණන් වහන්සේදා භික්ෂූන් වහන්සේලාට කතා කළා භික්කවෝ කියලා. මහණෙනි. භික්ෂූන් වහන්සේලා උත්තර දුන්නා බදන්තේති කියලා. බුදුරජාණන් වහන්සේ ඉන් පසුව භික්ෂූන් වහන්සේලාට වදාරනවා ධම්මදායාදා මා භික්කවේ භවත මා ආමිෂදායාදා. මහණෙනි නුඹලා මේ ධර්මයට දායාද වෙන්න. ධම්මදායාදා මා භික්කවේ භවත සඳහන් කළේ ඒකයි. නුඹලා මේ ධර්මයට දායාද වෙන්න. මා ආමිෂදායාදා. ආමිෂයට දායාද නොවන්න. මගේ ධර්මයට දායාද වෙන්න. ධර්මයේ නිසා ලැබෙන ආමිෂයට දායාද වෙන්න එපා. අත්තිමේ තුම්හි අනුකම්පා. බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාටම පුදුමාකාර කරුණාවක් තිබිච්ච මේ ලෝකෙ පහළ වෙච්ච එකම ශාස්ත්‍රඥ වහන්සේ. කරුණාව තිබුණ අය වෙන නැතුව නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කරුණාවට සමාන වෙන්නවත් ඒයට බෑ. මොන තරම් අනුකම්පාවක් ලෝක සත්වයා කෙරෙහි තිබුණද මෙතනත් දේශනා කරනවා අත්තිමේ තුම්හේසු අනුකම්පා. මට ඔබලා ගැන අනුකම්පාවක් තියෙනවා. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද වන්නාහුද ආමිෂයට දායාද නොවන්නාහුද මගේ ශ්‍රාවකයෝ ධර්මයට කෙසේ දායාද වෙනවද ආමිෂයට කෙසේ දායාද නොවෙනවද ධර්මයට දායාද වෙන හැටි ආමිෂයට දායාද නොවෙන හැටි නොවිය යුතු ආකාරය මේ සූත්‍රයෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. මේ වාගේ උතුම් සූත්‍රයක් දේශනා කරන්න මොකක් හෝ හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව පිළිබඳව ටිකක් දැනගන්න එක තවත් හුඟක් වටිනවා දේශනාව තේරුම් ගන්න. ඒ හේතුව තමයි ලාභ සත්කාර. බොහෝ දෙනාගේ ජීවිත අන්ධ වෙන්නේ. බොහෝ දෙනාගේ ගුණය මැකෙන්නේ. බොහෝ දෙනාගේ සිල් paludu වෙන්නේ ලාභ සත්කාරත් එක්ක. එතනින් මේ භික්ෂූන් වහන්සේලා බේරගන්නයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එහෙනම් දේශනාව සිදු කිරීමේ හේතුව ලාභ සත්කාරය. බුදුරජාණන් වහන්සේ මේ හේතුවෙන් මහා ලාභ සත්කාරයක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ නිසා මහ පුදුම ලාභ සත්කාර ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේටත් ලැබුණා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා නම් ඒයට පුදුම විදිහට ලාභ සත්කාර ලැබෙනවා. ප්‍රශංසා ලැබෙනවා. තවත් නොඑක් සම්පත් ලැබෙනවා. එහෙනම් ඒ දෙකම අයිති වෙන්නේ ලාභ සත්කාර ගන්නට. කෙනෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් බුද්ධ වත කරනවා. තමන්ට මහ කුසල් පිරෙනවා තමයි. ඒ කුසලයේ අරමුණු කරලා තමයි ඒ වත කරන්නේ. නමුත් ටික ටික ශ්‍රාවකයෝ අතරට ගියහම මිනිස්සු අතරට ගියහම ඒ බුද්ධ වත බලන්න, ඒ බුද්ධ වතට සම්බන්ධ වෙන්න, ඒ බුද්ධ වත කරන්න ඉදිරිපත් වෙන්න කාලයක් යනකොට දායකයෝ ඕන තරම් පෙළ ගැහෙනවා. එතකොට ඒ දායකයන්ගෙන් ඒ ස්ථානයේට නොඑක ආකාරයේ ලාභ සත්කාර පුද පූජාවල් ලැබෙනවා. ඒකයි මේ සඳහන් කළේ. භාග්‍යතුන් වහන්සේ හේතුවෙන් මහා ලාභ සත්කාර උපදිනවා. බණ කීවත්, වත කෙරුවා, සිල්ම රැක්කා,
ලාභ සත්කාර උපදින කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසාමයි. මේ හැම කරුණක් ළඟම බුදුරජාණන් වහන්සේම ඉන්නවා. මේ ලෝකේ අපි හැමෝම බුදුරජාණන් වහන්සේට තරම් වෙන කාටවත් ණය නැහැ. අම්මා තාත්තටවත් එච්චර ණය නැහැ. බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කළ දේ අම්මා තාත්තවත් කවදාවත් කරලා නැහැ. අම්මා තාත්තටවත් ඒක කරන්නත් බෑ. සමහර වෙලාවට මහා ශ්‍රද්ධාවන්තයෝ මව්පියන්ට වඩා බුදුරජාණන් වහන්සේ ගැන කතා කරපු හැටි. අපි මව්පියන්ට වඩා කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන බුදුරජාණන් වහන්සේ ළඟ මව්පියෝ දෙවනි තැනමයි. නමුත් අර කරුණක් දෙකක් කියන්න උනහම අර උත්තරා කියන උපාසිකාව එක අවස්ථාවක සිරිම උත්තරාගේ ඇඟට උණු තෙල්යක් කෙරුවා. නමුත් උත්තරාගේ තිබිච්ච මෛත්‍රී ගුණය නිසා ඒ උණු තෙල් වලින් පිච්චුනේ නැහැ. හැබැයි පස්සේ මේ සිරිමා කියන වෛශ්‍යාව ඒ උත්තරාණන් මහ උපාසිකාවගෙන් සමාව ඉල්ලුවා. ඒ වෙලාවේ ඇය මොකද සඳහන් කළේ? මගේ නම් කිසි අකමැත්තක් ඔබ පිළිබඳව නැහැ. මගේ කිසි අමනාපෙකුත් නැහැ. හැබැයි මගෙන් සමාව ඉල්ලුවට වැඩකුත් නැහැ. එහෙනම් කාගෙන්ද මං සමාව ඉල්ලන්නේ? මගේ තාත්තගෙන් සමාව ඉල්ලන්න කිව්වා. ඒ වෙලාවේ සිරිම සඳහන් කළා එහෙනම් මං පුන්න සිටුවරයා හොයාගෙන යන්න. පුන්න සිටුවරයාගෙන් මං සමාව ඉල්ලන්න. උත්තරා කියනවා නෑ. පුන්න සිටුවරයාගෙන් සමාව ඉල්ලලා හරියන්නේ නෑ. එහෙනම් මොන තාත්තගෙන්ද සමාව ගන්නෙ? ඒ වෙලාවේ උත්තරා සඳහන් කරනවා පුන්න සිටුවරයා කියලා කියන්නේ මගේ කය පෝෂණය කරපු තාත්තා. නමුත් ඊට වඩා හරි වටිනවා මං සතර අපායෙන් ගොඩගත්ත තාත්තා. එහෙනම් ඔබ සමාව ගත යුත්තේ බුදුරජාණන් වහන්සේගෙන් කියලා. ඊට පස්සේ සිරිම සමාව ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට ඔබටත් මට සතර අපාය ගැන කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අද අපායක් ගැන අපි හොඳටම දන්නවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ගැන අපි හොඳට බණ දහම් අහලා තියෙන නිසා දන්නවා. හැබැයි අපි අතරෙම ජීවත් වෙනවා අපාය ගැන දන්නේ නැති, අපාය ගැන පිළිගන්නේ නැති අය. මැරිලා ආපහු උපදිනවා කියන එක පිළිගන්නේ නැති අය. මැරිච්ච කෙනා කොහේ උපදිනවද කියලා අපි දන්නේ නැහැ. යම් ප්‍රමාණයක් දැනගන්න සාධක තියෙනවා. නමුත් සමහර වෙලාවට අපායේ, പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ කොහේ හරි උපදින්න පුළුවන්. තමන් ජීවත් වෙන කාලේ මනාව සිල් සම්පූර්ණ කළේ නැත්තම් ඒ කිවි ප්‍රාථමිකම සීලේවත්. මොකද්ද ප්‍රාථමිකම සීලය කිව්වේ? පංචශීල. මේ බුද්ධ ශාසනයේ ප්‍රාථමිකම පුද්ගලයා. දැන් අපි උදාහරණයකට රෝහලක් ගමු. රෝහලේ ඉන්න ඉහළම පුද්ගලයා ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂ නිලධාරියා. ඒ රෝහලේ ඉන්න පල්ලෙහැම කෙනා අර පේමන්ට් එක කානුව අතු ගන්න කම්කරුවා. එතකොට සම්මා සම්බුද්ධ ශාසනයේ පල්ලෙහැම කෙනා තිසරණ සහිත පන්සිල් තියෙන කෙනා. එතකොට අපි හිතලා බලන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ ශාසනයේ අපි තාම උරුමකාරයෝ වෙලා නැද්ද කියලා. තිසරණ නැත්තම්, පන්සිල් නැත්තම් තාම මේ ශාසනයේ උරුමය අපිට හම්බ වෙලා නැහැ. එතකොට අර සතර අපාය දන්නේ නැති, නැවත උපදින බව දන්නේ නැති ඒ අයටත් වඩා හුඟක් පල්ලෙහ වගේ අපි ඉන්නේ.
ඒ ඇටත් ආගමක් තියෙනවා. ඒ ඇත් ඒගොල්ලොන්ගේ ආගමේ ඉන්නවා. නමුත් එතකොට මේ තිසරණත් නැත්තම් පන්සිලුත් නැත්තම් අපි ඉස්ලාම් නෙමෙයින, අපි දෙමළ නෙමෙයින, අපි හින්දු නෙමෙයින, දැන් අපි කවුද? අපි බෞද්ධත් නෙමෙයි. එතකොට ඒ ඔක්කොටම වඩා අසරණ නැද්ද? ඒ ඔක්කොටම වඩා අසරණයි. එතකොට මේ කාරණාව සඳහන් කළේ අපි හැමෝම ආගමක් හිමි පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙනම් අපිට හිමි කරගන්න දැන් ලේසිම සහ හිමි කරගන්නවා නම් හිමි කරගත යුත්තේම බෞද්ධකම. අන් සියලු දෙනාට වඩා අපිට එතෙන්ට එන එක පහසුයි. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? තිසරණයි පන්සිලුයි හරියටම තිබ්බ කෙනා. දැන් මේ දේශනාව අහනකොට ලක්වැසි ලෝවැසි හැම කෙනෙක්ම තමන් ගැන ආවර්ජනයකට යන්න ඕනේ. මට තිසරණ තියෙනවද? මට පන්සිල් තියෙනවද කියලා. ওই දෙකම තාම නැහැ කියලා හිතෙනවනම් තාම ආගමක් නැහැ කියලා හිතුවට කමක් නැහැ. තවම රැකවරණයක් නැහැ කියලා හිතුවට කමක් නැහැ. මැරිච්ච ගමන් සතර අපායේ උපදින බව විශ්වාස කරගත්තට කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මට සැක නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම රත්නේ මට සැක නැහැ. භාග්‍යතුන් වහන්සේ ඇති කරපු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නේ සැක නැහැ. දිවි හිමියෙන්ම බුදුන් දහම් සඟුන් මම සරණ යනවා කියලා යමි තීරණය කළොත් ඔහු එදාට තිසරණ ගතයි. ඒ තිසරණේ සම්පූර්ණ වෙන්න පන්සිල් අවශ්‍යයි. සරණ සිල් කියලා කිව්වේ ඒකයි. එතකොට ඔහුට කිව්වා බෞද්ධයෙක්. ඔය සරණ සීලයවත් තියෙනවා නම් මැරිච්ච ගමම්ම කොහෙද උපදිනවා කිව්වේ? දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා සඳහන් කරේ. ඔය ටික තියාගත්තා නම් මැරෙන්න බයයිද? කොහෙ මැරුණාම මොකද? සුගතිගාමි. එතකොට අපි මේ කාරණා ටික සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මට ඔබලා ගැන තියෙන පුදුම අනුකම්පාවක්. ඒකයි සඳහන් කළේ අත්තිමේ තුම් හේසු අනුකම්පා. එහෙම දේශනා කරලා ලාභ සත්කාරයට ඇලෙන්න එපා. ඒව තවත් බැඳීම් විතරයි. ඒව තවත් තෘෂ්ණාවෙන් අල්ලා ගැනීම විතරයි. ඒ හින්දා ලාභ සත්කාරයට බැඳෙන්න එපා කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ හේතුයෙන් මහා සත්කාර ලැබෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නිසා මේ ලෝකේ කී දෙනෙක් ජීවත් වෙනවද? අපි හිතලා බැලුවොත්. නමුත් කවුරුවත් හිතන්නේ නැහැ ඒ ගැන හුඟා. මල් විකුණලා ජීවත් වෙන තරමක් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. තෙල් පහන් නොඑක් දේවල් විකුණලා ජීවත් වෙන තරමක්. සුවඳ කූරු විකුණලා ජීවත් වෙන තරමක්. මේ ආදි වශයෙන් කල්පනා කරාම බණ පොත් ලියලා සමහරු ජීවත් වෙනවා. සමහර අය බුදු පිළිම හදලා විකුණලා ජීවත් වෙනවා. තව සමහර අය බුද්ධ ධර්මයට සම්බන්ධ වෙයි නොඑක් දේවල් නොගැලපෙනව නමුත් අද ඔය කීටැග් වගේ දේවල් නොඑක් දේවල් බුදුරජාණන් වහන්සේ නිසා ජීවත් වෙනවා. බෝධියේ කොළ ටිකක් අහුලලා ඒකත් පැකට් කරලා මලු කරලා ඒකත් විකුණලා ජීවත් වෙනවා. මේ විදිහට කල්පනා කරලා බලහම බුදුරජාණන් වහන්සේ නිසා කී දෙනෙක් ජීවත් වෙනවද? නොයේ ගල් කෑලි ගස් වල ඇට වර්ග හොඳට පිරිසිදු කරලා මැදලා උප කරලා ධාතුන් වහන්සේලා කියලා සමහර විකුණනවා. දාස් ගණන් වලට විකුණලා එහෙමත් ජීවත් වෙනවා. මැරිලා පාය යන්නේක වෙන කතාවක්. නමුත් ජීවත් වෙනවා. මේ විදිහට කල්පනා කරලා බලහම බුදු පිළිම හදන්න ගියහම, චෛත්‍ය හදන්න ගියහම, බෝධි ප්‍රාකාර හදන්න ගියහම,
විහාර ගොඩ නගන්න ගියහම මේ කොව්වත් ශාසනය නිසා. එහෙනම් ශාසනයේ ජීවත් වෙන අය බුදුරජාණන් වහන්සේ නිසා ජීවත් වෙන අය සීමාවක් නැහැ. නමුත් සමහර ලාවට මල් විකුණලා කෝටි ගණක් හම්බ කරපු මිනිස්සු. ඒගොල්ලන්ට කෝටි ගණන් එකතුනේ ශ්‍රද්ධාවන්තයෝ මල් ගත්ත නිසා. සමහර ලාට ලක්ෂ ගණක් එකතු වෙනකන් මල් විකුණනා. මල් විකුණපු මිනිහා මල් වට්ටියක්වත් පූජා කළාද කියන කාරණාව දන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ නිසා ජීවත් වෙනවා. දැන් මෙතන සඳහන් කළේ උන්වහන්සේ නිසා උපදින ලාභ සත්කාර සීමාවක් නැහැ. මහා කල්ප අසංඛ්‍ය 4ක් පාරමිතා සම්පූර්ණ කරපුවා. පින්නතේ සඳහන් කළා අපේ බුදුරජාණන් වහන්සේට නම් විපාක දෙන්න කාලයක් තිබුණේ නැහැ කියලා. මොකද දීර්ඝ ආයුෂයක් නැහැනේ. බුද්ධ කාලය අවුරුදු 45යි. මහා කල්ප 1.140 ඒවා 4. තවත් මහා කල්ප ලක්ෂ 1. පාරමිතා සම්පූර්ණ කළා. මේ පාරමිතා ප්‍රමාණය කිසි අඩුවක් නැහැ. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවත්, අටාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවත්, 16සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවත් මේ බෝධිසත්වවරු 3 දෙනාම පුරන්නේ එකම පාරමිතා 10යි. එක ප්‍රමාණයමයි. බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා මහිමයට අනුව තමයි පාරමී පුරණ කාලය අඩු වැඩි වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අධික බුදුරජාණන් වහන්සේලා අතර බුදු කෙනෙක්. තව ඉන්නවා ශ්‍රද්ධාවෙන් අධික සහ වීරිය අධික කියලා දෙනවා. ප්‍රඥාවෙන් අධික නිසා තමයි මහා කල්ප අසංඛ්‍ය 4,00,000කින් මේ පාරමිතාව සම්පූර්ණ කළේ නියත විවරණයෙන් පස්සේ. ඊළඟට පින්නතුනි මේ ප්‍රඥාවෙන් අධිකයි කියලා කියහම කොයිතරම්ද කියන කාරණාව මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැහැ. වීර්ය අධික බෝසතාණන් වහන්සේට තියෙන්නේ පුදුම වීර්යයක්. මේ දැන් අපායට යන්න ඕනේ ලෞතුරා බුදු වෙන්න නම් කියලා කිව්වොත් පුදුම වීර්යයක් තියෙනවා නිරේට හරි ගිහිල්ලා යන්න. මුළු ජීවිත කාලෙම නොනිදාම පාරමිතා පුරන්න ඕනේ ලෞතුරා බුදු වෙන්න නම් කිව්වොත් ඒක කරන්න පුදුම වීර්යයක් තියෙනවා. ඒ වීර්යයේ සීමාව නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ වීර්යාධික බෝසතාණන් වහන්සේ දන්නවා නම් මම විසින් මේ 16 සංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරලා හොයන බුදු බව ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4කින් හොයන්නේ කොහොමද? පුරන්නේ කොහොමද කියලා දන්නවනම් අනිවාර්යයෙන්ම වීර්යාධික බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයකින් මේක ඉවර කරන්න පුරනවාමයි. ආන්ගේකින් සඳහන් කළා ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේ නමක් පාරමිතා පුරන හැටිවත් අනිත් බෝසතාණන් වහන්සේට තේරෙන්නේවත් නැහැ කියලා. තේරෙනව නම් උන්වහන්සේත් ඒක කරනවා. තේරෙන්නේ නැති හින්දා එච්චර කාලයක් ගන්න. නමුත් එහෙනම් මේ කාල සීමාව තුළ මේ පාරමිතා පුරනකොට මොන තරම් දන් දුන්නද? ඒවා ආපහු විපාක දෙන්න කාලයක් නැහැ. කාලෙ මදි. මොකද සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ කරපු දේවල් අවුරුදු 45කින් විපාක දෙනවා කියලා කියහම කොහොම වෙන්න ඕනේද? අන්න ඒ නිසා සඳහන් කරනවා හරියට නිකන් මේඝවලා දෙකක් එකට එකතු වුණා වගේ ලාභ සත්කාර කියලා. මේඝවලා දෙකක් කියහම මහ ඝන කළු වලාකුළු වතුර වැක්කිරෙන්න ලෑස්තියි. එහෙම වලාවකින් වතුර වැක්කිරෙනකොට මොන තරම් ජල ධාරාවක් වැක්කිරෙනවද? එතකොට ඒ වාගේ වලාකුළු දෙකක් එකට හිටියහම එකක් උඩින් තියෙනවා එකක් යටින් තියෙනවා. උඩ එකිනුත් වැක්කිරෙනවා යට එකිනුත් වැක්කිරෙනවා. දෙකෙන්ම වැක්කිරෙනකොට කොහොම වතුර වැක්කිරෙන්නේ? ආන් ඒක නිසා සඳහන් කළා මෙන්න මේ විදිහට
යමක මහා මේඝවලා දෙක එකට ජලයේ වක් කරනවා වගේ මේ අවුරුදු 45 තුල බුදුරජාණන් වහන්සේට ලාභ ලැබෙන්න පටන් ගත්තා කියලා. අපි ජීවිතේ කවදාවත් හිතපු නැති මේ ජීවිතේ කවදාවත් හිතලා තිබුණේ නැතුව බුදුරජාණන් වහන්සේට ලාභ ලැබුණ හැටි වැඩ හිටපු තැන වඩින මග කොහොමද කියන කාරණාව මේ ධම්මදාය අද සූත්‍රයේ ඉදිරියට අපූර්වට පැහැදිලි කරනවා. අපි මෙතෙක් එවන් කරුණු දන්නේවත් නැහැ. සඳහන් කළා පින්නතුනේ අහස වැහෙන්න මාපු වලාකුළු දෙකකින් එකපාර වැහිවැක් කෙරෙනා වගේ ඒ 45 අවුරුදු තුල අපේ බුදුරජාණන් වහන්සේට මේ ලාභ සත්කාර ලැබුණි කියලා. ඒක විස්තර කරලා සඳහන් කරනවා ලාභ සත්කාර ගලන්න පටන් ගත්තා කියලා. නිකන් ලැබුණ නෙමෙයි ගලාගෙන ආවා කියලා. හරියට මහෝගයක් වගේ මහා ඕගයක් කියලා කියන්නේ ගලාගෙන යන මහා සැඩ පාරක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දිහාට මේ ලාභ සත්කාර ගලාගෙන ඉන්නේ ගංගාවක් ගලනවා වගේ. නිමක් නැහැ. ඒ නිසා එකට සම්පින්ඩණය වෙලා ගලන ගඟක් වගේ මේ බුද්ධ ශාසනයට ඒ තරම් ලාභ සත්කාර ලැබෙනවා. ලාභ සත්කාර ගං වතුරක් වගේ ගැලුවා කියලා සඳහන් කරනවා. මොනවද? ආහාර, පාන, වස්ත්‍ර, මාල, සේනාසන, යහනාවල් මේ නොයෙක් දේවල්. අඩුවක් නැහැ කොතන වුණත්. සීමාවක් නැහැ කොතන වුණත්. ඒ තරම්ම පිරීලා තිබුණේ හැම වෙලාවෙම. සඳහන් කළා රජවරු, සිටුවරු, බ්‍රාහ්මණයෝ ආදීන් පැමිණිලා බුදුරජාණන් වහන්සේ හොයනවා. මොකටද හොයන්නේ? දන් දෙන්න. රජවරු, සිටුවරු, මහ ඉසුරුමත් බ්‍රාහ්මණයෝ. කොයි අපේ බුදුරජාණන් වහන්සේ? කෝ අපේ මහා කරුණිකයන් වහන්සේ? දෙවියන්ට දෙවියෝ ඒ දේව දේවයන් වහන්සේ කොහෙද? එහෙම හොයනවා. සඳහන් කළා සියලුම මිනිසුන්ට අගතැන්පත් නරාසභයන් වහන්සේ කොතැනද වැඩ ඉන්නේ කියලා විල්ලා අහනවා කියලා. එලිමහනේ ඉන්න අයගෙන් අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ කෝ? අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ? අපේ දේව දේවයන් වහන්සේ කෝ? දෙවියන්ගේ දෙවියෙක් වෙච්ච උන්වහන්සේ කෝ? සියලු දෙවි මිනිසුන්ට අගතැන්පත් වූ ඒ නරාසභයන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා අහනවා. මේ පූජා කරන්න දේවල් ටිකක් ගෙනන්නද? කරත්ත 1000 ගණන් වල පටවගෙන ඇවිල්ලා තියෙනවා. පූජා කරන්න දේවල්. ආන්ගෙන් සඳහන් කරනවා ඒ පුරුෂ සිංහයා කොහෙද වැඩ ඉන්නේ කියමින් ගැල් 100 ගණන් වල බඩු පටවගෙන දානි දෙන්න දානි බාර ගන්න ඇවිල්ලා ඉන්නේ. දානයක් පූජා කරගන්න වෙලාවක් ඉල්ල ගන්න මේ ඇවිල්ලා තියෙන්නේ. සඳහන් කරනවා හාත්පසින් සතපුම් 2මාරක්. සතපුම් 2මාරක් කියලා කියන්නේ ගව්වක්. අපි ගව්වක් කියනවා යදුනක් කියනවා. ඒතර ගව්වක් කියලා කියන්නේ සතපුම්න 2මාරක්. අද කතා කරන කිලෝමීටර ප්‍රමාණයෙන් 4කට විතර ආසන්න ප්‍රමාණය. එහෙනම් ගව්වක් පමණ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ගැලෙන් ගැල එකට හේතු වෙන තරමින් ගැල් 100 ගණන් අතර කරගෙන බුදුරජාණන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ ඒ ආසන්නයේ කරත්තෙන් කරත්තෙට එකට හේතු වෙන්න නතර කරලා තියෙන්නේ. ඒ වගේ මොනවද තියෙන්නේ? හාල්, පොල්, ව්‍යංජන ද්‍රව්‍ය, ඒ වගේම වස්ත්‍ර, යහන්, සුවඳ වර්ග, මාල වර්ග, ආලේපන වර්ග මේ පූජා කරන්න ගෙනාවා. 100 ගණන් 10 ගණන් කරත්තවල පුරවලා වට කරගෙන ඉන්නේ මට කොයි වෙලාවද දානයක් දෙන්න ලැබෙන්නේ කියලා. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ.
ඊටාම දුර ඉඳන් සියලු සිව්පසේ අරගෙන ඇවිල්ලා කෝඩාරම් ගහගෙන ඉන්නේ කියලා සඳහන් කරනවා. මේ අට කතාවේ තියෙන කොටස මේ සූත්‍රයේ. සතපුම් 100 ගණන් 1000 ගණන් ගෙවල ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ කොයි හරියද තියෙන්නේ? මේ දවස්වල වැඩ ඉන්නේ මොන ආරාමෙද? ඒ ප්‍රදේශයේ කෝඩාරම් හදාගන්නවා. කෝඩාරම් හදාගෙන නතර වෙලා ඉන්නවා. මට දන් වේලක් දෙන්න කවදද අවස්ථාව ලැබෙන්නේ? බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ මේ විහාරයෙන් තවත් ඈත විහාරයකට නැවත මාස ගානකට වැඩිව සඳහන් කරනවා කෝඩාරම් අකුලගෙන රතවල පටවගෙන මේ 1000 ගණන් රත බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙන් ගමන් කරනවා කියලා. මොකටද? ඒ වඩින අතර මග හෝ දානය පූජා කරන්න අවස්ථාවක් ලැබුණොත් වහාම උයලා දන් දෙන්න. එතකොට මේ යන අය වළං අරගෙන අනික් අවශ්‍ය සියලුම උපකරණ අරගෙන දර වතුර අරගෙන උයන්න දැසි දස්සෝ අරගෙන මේ ගම්මානයක් එකතු වෙලා යනවට වඩා වැඩි පිරිසක්. අවස්ථාව ආපු ගමන් කාරණාවට සූදානම්. අය ආහාර මෙහි දුවලා අරක ගේන්න මේක ගේන්න හොයන්නේ. මොකද මම පරක්කු වුණොත් අනික් කෙනා අවස්ථාව ගන්න පුළුවන් නේද? එහෙනම් මොන ධනස්කන්ධයක් වේදන් කරගෙන යන්න ඇද්ද? ඒ කාරණාවත් මෙතන සිහිපත් කරනවා. ඊළඟට පින්නතිනේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් නගරයක ඉඳලා තවත් නගරයකට වඩින විට මේ ගැලුත් පිටත් වෙනවා. කොයි වෙලාවෙ හෝ අපට වාරය ලැබී කියලා. කොහොම දන් දුන්නද විනය පිටකේ සඳහන් කරනවා අන්ධක වින්ද බ්‍රාහ්මණයා දන් දුන්න හැටි පැහැදිලි කරන්න කියලා. මේ අට කතාවේ කියනවා මේ දන් දුන්න හැටි දැනගන්න අන්ධක වින්ද කියන බ්‍රාහ්මණයා දන් දීපු හැටි පැහැදිලි කරන්න කියලා. එතකොට අන්ධක වින්ද කියන බ්‍රාහ්මණයා දන් දීපු හැටි තියෙන්නේ මේ ධම්මදායාද සූත්‍රයේ නෙමෙයි විනය පිටකයේ තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. මේ දානයන්ගේ තරම තේරුම් ගන්න. ඊළඟට පින්නතුනි මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මහා ලාභ උපදිනවා. භාග්‍යතුන් වහන්සේට විතරද මේ? භාග්‍යතුන් වහන්සේ නිසා සංඝයාටත් ලාභ සත්කාර එහෙම්මම උපදිනව අඩුවක් නෑ. ඒක එදා විතරක් නෙවෙයි අදත් එහෙමම තමයි. නමුත් දේශනා කළා මහණෙනි ඒ ලාභ සත්කාරයට කවදාවත් ගිජු වෙන්න එපා. මම නිසා ආමිෂයට ගිජු වෙන්න එපා. මම නිසා ලැබෙන ආමිෂයට නෙමෙයි මම හොයලා උඹලට දේශනා කරපු ධම්මකට ධර්මයට ගිජු වෙන්න කියලා. මෙන්න මේ නිසා සඳහන් කළා දීඝනිකායි විශේෂයෙන් පැහැදිලි කරනවා ඒ සමයෙහි භාග්‍යතුන් වහන්සේ සත්කාර කරන ලද්දේත් ගරු කරන ලද්දේත් මානිත කරන ලද්දේත් පූජා කරන ලද්දේත් අපචිත කරන ලද්දේත් ලාභී වෙනවා බොහෝ වූ සිව්පසේට භාග්‍යතුන් වහන්සේ නිසා බොහෝ දේවල් ලබනවා. කොහොමද සඳහන් කරේ? සත්කාර කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ නිසා කී දෙනෙක් නම් සත්කාර ලබනවද? ගිහි පැවිදි දෙගොල්ලම බුදුරජාණන් වහන්සේ නිසා සත්කාර ලබනවා. ඒ වගේම ගරුකාර ලබනවා. ගිහි පැවිදි දෙගොල්ලටම ගරු කරනවා බුදුරජාණන් වහන්සේ නිසා. උපාසක උපාසිකාවන්ට මොනතරම් ගරු කරනවද? බණ භාවනා කරන අයට මොනතරම් සාමාන්‍ය අය ගරු කරනවද? අද අහවල් තැන භාවනා වැඩසටහන අපි දානි හදාගෙන තවත් ප්‍රණීත කැවිලි පෙවිලි අරගෙන අපි යනවා භාවනා කරන පිරිසට දන් දෙන්න. පොයිද සිල් සමාදන් වෙච්ච පිරිසට උපාසක දානි සපයන්න. අවුරුද්දක වෙලා විඳලා බලාගෙන ඉන්නේ අපේ දවස් එළඹෙනකන්. එදාට දන් දෙන්න පුළුවන් උපරිමයක්ද දෙන්න පුළුවන් බොහෝ දේවල් දෙනවා. එහෙනම් සත්කාර කරනවා, ගරු කරනවා. දන් දීලා සිල් අයට වැඳලා පුදලා තමයි දන් දුන්න දායකයා පිටත් වෙලා යන්නේ. මානිත කරන ලද්දේ
පූජා කරන ලද්දේ අපචිත කරන ලද්දේ මෙතන පූජිත කියන්නේ පූජා කරනවා. අපචිත කියලා කියන්නේ ඒ ඔක්කොම ඉවර කරලා වඳිනවා ගිහිල්ලා. ලාභී වෙනවා බොහෝ වූ සිව්පසයට. බොහෝ සිව්පසය ලැබෙනවා. භික්ෂුන් වහන්සේලාට සීමාවක් නැහැ. සිල් ගන්න අයට ගුණ පුරන දවසට සිල් වස්ත්‍ර ලැබෙනවා. බණ පොත් ලැබෙනවා. තවත් නොයෙක් දේවල් ලැබෙනවා. ඒ නිසා සඳහන් කළා බොහෝ දේවල් වලට ලාභී වෙනවා. පින්නතින් මෙතන සඳහන් කළා විශේෂයෙන්ම පත් කරන ලද්දේ කියලා කියවහම නොසැලකිල්ලෙන් නෙමෙයි ඊටාම හොඳින් සකසලා තමයි පූජා කරන ලද්දේ. දන් දෙනකොට නොසැලකිල්ලෙන් දන් දුන්නා නෙමෙයි. හොඳට සකසලායි දන් දුන්නේ. මේ දානය කියලා කියන එක හරි සංකීර්ණ මාතෘකාවක්. මගේ සංසාරේ මට කොහොමද සුවපත් වෙන්න ඕනේ? ඒ සුවපත් විය යුතු ආකාරය මේ දානය තුළ අන්තර්ගතයි. මං දන් දුන්න විදිහට තමයි ඒක මට ලැබෙන්නේ. ඒ නිසා මනාව සකසලා තමයි පූජා කළේ කියලා සඳහන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේට. කොහොමද හරියටම දන් දෙන්නේ? ඒ කාරණාව අපි දන්නේ නැති වුණාම අපි මනාව සකසන්න දන්නේ නැහැ. මනාව පිළියෙල කරන්න දන්නේ නැහැ. මනාව පිළිගන්වන්න දන්නේ නැහැ. සැකසීම, පිළියෙල කිරීම, පිළිගැනීම මේ තුන දානයේදී හරිම වටිනවා. ඒක දන්නේ නැති වුණාම සමහර වෙලාවට හිටගෙන ඉන්නව කෙනෙක් මේක ඔබට කියලා ගෙනහිල්ලා අපි බිමින් තියලා යනවා. ඉඳගෙන ඉන්නව කෙනෙක් මේක වළඳන්න කියලා ළඟ තියෙන උසක තියලා එනවා. එතකොට පේන්නේ නැහැ වාජනේ මොනවද තියෙන්නේ කියලා. ඉඳගෙනම නම් ගන්න වෙන්නේ ඒක ඇඟට හැලෙන්නත් පුළුවන්. නොයේ කරදර වලට මුණ පාන්නත් වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කළා කෙනෙකුට ඉහළින් තියලා ආරාධනා කරනව නැත්නම් ඉහළ ඉන්න කෙනෙකුට පහළින් තියලා ආරාධනා කරනවා. ඒක මනා පිළිගැනීමක් නෙමෙයි. අපි කියමු අපි දන් දිය යුතු කෙනෙක් ඉහළ මාලයක ඉන්නවා කියලා. අපි පල්ලෙහ මාලයෙන් ගෙනහිල්ලා ආහාර පාන ටික තියලා කියලා මෙන්න මෙතන තිබ්බා. ඊට පස්සේ පහළට එන්න ඕන ඒ දානි ටික අරගන්න. ඇත්තටම ළඟට තිබුණා නම් ඊට වඩා පහසු නැද්ද? ළඟටම ගෙනහිල්ලා පිළිගන්නවලා නම් ඊටත් වඩා ප්‍රතිග්‍රාහකයට පහසුයි. නමුත් දැන් ප්‍රතිග්‍රාහකයට ටිකක් අපහසුයි. ඒ හින්දා නැගිටලා ආය පල්ලෙහාට එන්න වෙනවා. මටත් සංසාරේ විපාක දෙනකොට ඒ වගේ ලැබෙනවා. හැබැයි පහසුවෙන් ලැබෙන්නේ නෑ. ලැබිලා තියෙන ටිකක් දුක් විඳලා තමයි යන්නේ. බිම්බිසාර මහරජු ජෝතිය සිටානන්ගේ මාලිගාවට බිම්බිසාර රජු ආවහම බිම්බිසාර රජු දවල් කෑම කන වෙලාව වෙනකම්ම මාලිගාවේ ඉඳලා සිටුතුමාගෙන් අහනවා මං දැන් ඇවිල්ලා කොච්චර වෙලාද? කොයි ඔබේ බිරිඳ කියලා. තාම දැක්කේ නෑ බිරිඳ. අනේ ස්වාමීනි මදක් කිව්වසන්ට මං ඉක්මනට එන්න කියන්න. එහෙම කියලා ගිහිල්ලා බිරිඳට කතා කරලා බිසවට කියනවා අපේ රජුරුව ඇවිල්ලා එන්න යන්න බලන්න කියලා. එතකොට ජෝතිය සිටුතුමාගේ බිසව අහනවා රජුරුව කියන්නේ කවුද? ඒ තමයි මේ රටේ නායකයා. එය අහනවා මේ රටට නායකයෙක් ඉන්නවද? ඒ කියන්නේ අපි තව කාට හරි යටත් වෙලාද මේ ඉන්නේ? අහෝ මං සංසාරේ කොච්චර පව් කරලාද? තව කෙනෙකුට යටතේ ඉන්නේ. එහෙම කියලා තමයි නැගිටලා ඉන්නේ. ඇය දන්නේ රජෙක් කියන්නේ. ඔය ජෝතිය සිටුතුමාගේ විසව උතුරු කුරුදු වේනින් දෙවියෝනි ගෙනල්ලා දෙන්නේ. ඉතින් නමුත් ඇය කල්පනා කරනවා මම පින් කළා මදි. දැන් මේ නායකයෙක් කියලා කෙනෙකුට හිස නමන්න යන්න වෙනවා.
එහෙම නොයා ඉන්න තිබුණා නම් ඒත් සැපයිනේ. ආන්ගේ හින්දා අර ආහාර ටික ළඟටම ගෙනහිල්ලා පූජා කරලා තිබ්බනම් සංසාරේ මටත් ලැබෙනකොට එහෙමයි. එහෙම නැත්තම් මටත් ලැබෙනවා. නමුත් ටිකක් කරදර වෙලා තමයි ඒක ගන්න වෙන්නේ. ඒ කාරණා විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. පිළිගන්නනකොට එන සැකසීම, පිළියෙල කිරීම, පිළිගැනීම හරි වටිනවා. සකසනකොට නම් පින්නතනේ නිමක් නැතුව හිතන්න තියෙනවා. අපි කියමු අපි පළතුරු පූජාවක් කරනවා. ගෙඩි පිටින් පූජා කරන්නත් පුළුවන්. ඒ ගෙඩිය හොදන්නෙත් නැතුව එහෙම්මම පොකුරු පිටින් ගෙනහිල්ලා පූජා කරන්න පුළුවන්. වරදක් නැහැ. තහනමක් නැහැ. සෝදලා පිරිසිදු කරලා ගෙනහිල්ලා පිළිගන්වන්නත් පුළුවන්. පොත්ත ඇරලා පිළිගන්වන්නත් පුළුවන්. පොතුත් ගලවලා කෑලි වලට කපලා ඇතුලේ තියෙන ඇටත් අයින් කරලා පිළිගන්වන්නත් පුළුවන්. දැන් අපිට පිළිගන්නුවොත් කොහොම පිළිගන්නවටද අපි කැමති? මට නිකම්ම ගෙඩි පිටින් ගෙනල්ලා දුන්නොත් ඒක සෝදගන්න මං ආයතනකට යන්න ඕනේ. සමහරට ඒක පොතු ගලව ගන්න පිහියක් හොයන්න ආයතනකට යන්න ඕනේ. ඊට පස්සේ පොතු ගලවලා කපලා කාට පිපෙනවා නම් ලුණු දාලා මේ සියල්ල සකසගන්න මං සෑහෙන වෑයමක් දරන්න ඕනේ. කවුරු හරි සෝදලා ගෙනල්ලා දුන්නා නම් මට ඒ දරන්න තියෙන වෑයම අඩුයි. කවුරු හරි පොතු ගලවලා කපලා ඇට අයින් කරලා ලුණු මිශ්‍ර කරලා ළඟට ගෙනල්ලා පිළිගන්නුවොත් හරි පහසුයි. එතකොට ආන්ගේ පිළිගැනීම ඔය ඕනේ විදිහකට කර හැකි. නමුත් අර තුන්වෙනිවට සඳහන් කරපු ක්‍රමයට අපි තව කෙනෙකුට දෙනවා නම් මටත් සංසාරේ ලැබෙනකොට ආන් ඒ විදිහට ළඟට සියල්ල සම්පූර්ණ වෙලාම තමයි ලැබෙන්නේ. එතකොට පින්නතින් තව කොච්චර දේවල් ඉතියිද? සමහර දේවල් වලට අපි ලුණු කුඩු මිරිස් කුඩු මිශ්‍ර කරලා පිළිගන්නන දේවල් තියෙනවා. ඇඹුල් දේවල් වගේ. අමු අඹ කෑලි පූජා පිළිගන්නනකොට වගේ අපි ඔහොම කරනවා. හැබැයි ඒ පිළිගැනීමත් එච්චර සාර්ථක නැති වෙනවා සමහර වෙලාවට. සමහර කෙනෙක් මිරිස් කුඩු වලට අකමැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ලුණු වැඩි වෙන්න පුළුවන්. මට සකස හැකි තව භාජනයක මිරිස් කුඩු, තව භාජනයක ලුණු කුඩු. කැමති විදිහට ලුණු කැමති නම් ලුණු, මිරිස් කැමති නම් මිරිස්. දෙකම කැමති නම් කැමති විදිහට ඊට පස්සේ ආයෙත් මිරිස් කුඩුයි ලුණු කුඩුයි කලවම් කරලා තව භාජනයක තුනක් පිළිගන්නවන්න පුළුවන්. ඔබ කැමති විදිහට අනුභව කරන්න, වළඳන්න. මටත් සංසාරේ ලැබෙනකොට ඊට වඩා බොහොම අග්‍ර විදිහට ලැබෙනවා. මේ පිළිගැන්වීම කියන එක ඒම කියි. එනම් මෙතන සඳහන් කළා එහෙම පිළිගන්නන්න ඕනේ, පිළිගන්න ඕන. මේ පිළිගැන්වීමේ තව නිමක් නැහැ. තව ඕන තරම් ඒ ගැන කරුණු දක්වන්න පුළුවන්. දානයේ උපදින හැටි හරි වෙනස්. සමහර කෙනෙක් දඬුවම් කරන නිසා දන් දෙනවා. සමහර කෙනෙක් ඒගොල්ලෝ අපට දුන්නනේ අපිත් ගෙනහිල්ලා දෙන්න ඕනේ කියලා දන් දෙනවා. තව සමහර කෙනෙක් නිඳා කරනවට බය දන් දෙනවා. තව සමහර කෙනෙක් හරි ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. මේකෙන් වටින්නේ ශ්‍රද්ධාවෙන් දෙන දානයි. නමුත් ගමේ ගෙදර ජීවත් වෙනකොට අම්මා මැරිලා 7 දවසේ දානෙවත් දුන්නේ නැහැ කියලා මිනිස්සු බනින්න නිසා දන් දෙන අය. 3 මාසේ දානෙවත් දුන්නේ නැහැ කියලා බනී කියලා හිතලා දානි දෙන අයත් ඉන්නවා. අම්මා පිළිබඳව තියෙන හැබෑම සෙනෙහසින් දන් දෙන අයත් ඉන්නවා. අල්ලපු ගෙදර කට්ටිය අපේ ගෙදරට කෑම වේලක් දුන්නනේ ඒ හින්දා අපිත් දෙමු කියලා දෙන අයත් ඉන්නවා. නෑ, දානමය කුසලයේ අවශ්‍ය නිසාම කෑම වේලක් හදලා දෙන අයත් ඉන්නවා. මෙහෙම දානයේ උපදින හැටි හරි විවිධයි, හරි වෙනස් කියලා සඳහන් කළා. ආගේ නිසා පින්නතුනේ මනාව සකසලා පිළියෙල කරලා ශ්‍රද්ධාවෙන් දුන්නහම මේක ගරු කරලා දුන්නා වෙනවා. එතකොට අපිට නිකම්ම හම්බෙන්නේ ගරු සත්කාර සම්මාන සහිතවම තමයි සංසාරේ ලැබෙනකොට ලැබෙන්නේ. එහෙම ලැබෙනවා නම් හරි අපි හැමෝම හරි කැමතියි. ආන්ගේ නිසා
මනාව දානානිසංසයක් ලබන්න නම් මේ කීව කරුණ මනාව දැනගන්න ඕනේ. සක්කතෝ හෝති ඊ타ම පිළිවෙලකට දන් දුන්න වෙනවා. ආන්ගේ සියල්ලම සම්පූර්ණ කරලා දන් දුන්නා. ඒක මට සංසාරේ ලැබිය යුතු විදිහයි මේ තීරණය වෙන්නේ. ඉතින් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍රය ඇසුරු කරගෙන කෙරෙන ධර්ම දේශනාවේ පළවෙනි සාකච්ඡාව. පළවෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු. නමුත් මුලින් සඳහන් කළා වගේ තව දේශනා ගණනාවක් මේ ගැඹුරු සූත්‍රය ආශ්‍රය කරගෙන ගැඹුරු කාරණාත් එක්ක ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. නමුත් අද මේ වාගේ උතුම් සූත්‍ර දේශනාවක සමාරම්භක දේශනාව සිදු කරන්නේ දායකත්වය ලැබලා දීලා බොහෝම දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මේ අය විශාල කුසල කර්මයක් රැස් කරගත්තා. එහෙනම් ඊටාම දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මේ වාගේ මහා ධර්ම දානමය පින්කමක් සම්පූර්ණ කරගන්න අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ සුමිත් කුමාර හෙට්ටිආරච්චි මහත්මයා, ධම්මිකා විමල රත්න මහත්මිය, ගුරුවරුන්, ඥාතීන්, වැඩිහිටියන්, හිතවතුන් අංක 12 අරුණ මාවත දකුණුවැල උඩවලව කියලා ලිපිනේ සඳහන් කරනවා. උතුම් අරමුණ පැමිණ සිටින සියලු දෙනාගේම මියගිය සියලුම ඥාතීන්ට සහ හිතවතුන්ට මේ රැස් කරගත්ත පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා මව්පියන්ට, ගුරුවරුන්ට, දේශකයන්න් වහන්සේට, පැමිණ සිටින සියලුම දෙනාට, සියලුම අයගේ ඥාතීන්ට, ගම්වාසීන්ට, රටවාසීන්ට, ලෝකවාසීන්ට උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ඊට අමතරව අපි පින් අනුමෝදන් කරමු. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට විශේෂයෙන් මේ පින් අනුමෝදන් වේවා. වර්තමානයේදී නායක මාහිමිපාණන් වහන්සේගේ මඟ ගනිමි බෞද්ධ මාධ්‍ය ඉදිරියට පවත්වාගෙන යන්න බෙහෙසිලා කටයුතු කරන වත්මන් අධ්‍යක්ෂ දුරන්දර බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපි රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. ඒ ඇයට පින්කම සිදු කරන දායක කාරකාදී පින්තුන්ට පින් අනුමෝදන් කළ ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද කළ සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්හා ච බුම්මත්හා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.